තෙරුවන් සරණයි පින්වත් ඔබ සැමට. ලෞතර ශ්‍රී සද්ධර්මයේ අසමින් පිළිවෙතින් පිළිවෙත් පුරමින් ජීවිතාවබෝධයද ලැබමින් නිවනින් නිවී සැනසෙන්නට මඟ සොයන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූපවාහිනී නාලිකාව ගෙනෙන ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නේ නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 12 වන ධර්මදේශනාව ලෙසින්. පින්වත්නි, ධර්මදේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන බෞද්ධ රූපවාහිනියේ පළමු මැදිරියට වැඩම කොට වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ ගම්පහ කල්යාණී පාරේ අංක 31 නිවසේහි පදිංචි ජේ.පී. හේරත් මහතා, ප්‍රභා දිසානායක හේරත් මහත්මිය, දයාබර දියණිය වන ලලනිකා කුමාරි හේරත් මෙනවිය ඇතුළු ඒ පවුලට හිතවත් ඥාති හිතමිත්‍රාදීන් පිරිස ඉතා වටිනාකමින් මේ පින්කමේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට යෙදෙනවා. එසේනම් සදහම් අසන්නට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. අපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. අපි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉමස්මින් සති ඉදං හෝති මසුප්පාදා ඉදං උප්පජ්ජති
ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්සු නිරෝධා ඉදං නිරුජ්ජති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපි බොහෝම වෙහෙස මහන්සිලා කටයුතු කරන්න ඕනේ. අපේ ජීවිතය ගෙවන ආකාරය තීරණය වෙන්නේ අපේ චිත්තසංතානවල නැගෙන සිතුවිලි වලට අනුව. අපේ සිතුවිලි නිවැරදි වුණොත් තමයි ජීවිතය නිවැරදි වෙන්නේ. අපේ සිතුවිලි නිවැරදිද කියන එක පිළිබඳව බොහොම විමර්ශනශීලීව හොයලා බලනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් තේරෙනවා හරියට මගේ සිතුවිලි වල නිවැරදිභාවයක් නැති වෙන්න පුළුවන් කියලා. මොකද ඊයේ මං හරි කියලා හිතාගෙන හිටිය දේවල් කාගෙන් හරි මොනවා හරි අහගන්නකොට මම හිතාගෙන හිටියේ වැරදි කියලා පස්සේ තේරෙනවා. ඒක ඊයේ වෙන්න ඕනේ නේද? මේ මොහොතක එක මොහොතක හරි කියලා හිතාගෙන ඉන්න දේවල් කරුණු කාරණා දැනගන්නකොට වැරදි කියලා තේරෙනවා. එතකොට හරි කියලා ගොඩ කල් අපි වැරදි දෙයක් හරි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ අනුව තමයි අපිට සිතුවිලි එන්නේ. එක එක්කෙනාගේ දැනුමේ පරාසය අනුව තමයි ඒ කෙනාට මේ ලෝකය ගැන සිතුවිලි ඇති වෙන්නේ. ඉතින් බොහෝ විට ලෝකය ගැන වැරදි අදහස් තියාගෙන වැරදි සිතුවිලි තියාගෙන වැරදි සිතුවිලි සකස් වෙනවා වෙමින් ඔය ඇහැ කන නාසය දිව ශරීරයෙන් ඔයකුත් අරමුණු ගන්නකොට වැරදි සිතුවිලි සකස් වෙමින් ජීවත් වෙනවා හුඟක් අය මැරෙනකම්. ඉතින් ඒකින්ද අපිට අපේ දැක්ම ඒ අපේ එක එක්කෙනාට මේ ලෝකයේ ගැන තේරෙන විදිහට කියනවා දැනෙන විදිහට කියනවා ඒ කෙනාගේ දැක්ම කියලා. ඒ දැක්ම අනුව තමයි එතකොට අපිට ලෝකය ගැන තේරෙන්නේ දැනෙන්නේ. අන්න ඒ දැක්ම නිවැරදි කරගන්න නිවැරදිම දැක්මකට ඇති තමන්ගේ මානසිකාරය සකස් කරගන්නයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් එවැනි ධර්මයක් ගැන තමයි මේ සාකච්ඡා කරමින් තියෙන්නේ මේ ධර්ම දේශනා මාලාවේ. බෞද්ධ මාධ්‍ය ජාලය හිතාමත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ අත්තන් කෙරෙහි ලොකු අරමුණකින් යම් පැහැදිලි දෙයක් සිද්ධ කරන්න ඕනේ කියලා අපිට මේ ආරාධනා කරේ. ධර්මය තුල තියෙන ප්‍රායෝගිකව අපි මේ ධර්මය භාවිතා කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න. මේක ශාස්ත්‍රීය ධර්ම දේශනා මාලාවක් නෙවෙයි. ඒක අපි නැවත නැවත මතක් කරනවා. මොකද අපිට පුළුවන් ඇත්තටම පොත්පත් හොයාගෙන පොත්පත් වලින් බොහෝ කරුණු ඒකරාශී කරගන්න. නමුත් දැන් ආර්යශ්‍රැංග මාර්ගය කියලා කියන්නේ භාවිතා කළ යුත්තක් කියලා මේ අත දැන් හොඳටම දන්නවනේ. ඒක දේශනා කරලා තියෙන්නේ භාවිතා කළ යුත්තක් කියලා. ඒක අපිට ගොඩක් සමීප වචනයකින් කතා කරනවා නම් පාවිච්චි කරන්න ඕන එකක්. ඒ කියන්නේ මොනවට හරි පාවිච්චි කරන්න ඕනේ. ඒක මේ හොයාගෙන දැනගෙන ඉන්න ඕන එකක් නෙවෙයි පාවිච්චියට ගන්න ඕන එකක්. එතකොට ශරීරය වගේ දේවල් ශරීරය නිවැරදි කරන්න නම් ලෙඩ වුණාම එහෙම බෙහෙත් පාවිච්චි කරනවා භාවිතා කරනවා නේද? අපිට මෙතන තියෙනවා ගැලීම් දෙකක් අපේ ජීවිතේ. ගලාගෙන යෑම් දෙකක් තියෙනවා. ශරීරය කියලා කියන්නේ ඒ කියන්නේ රූප කොටස කියන්නේ එක ගැලීමක්. ඒක පුංචි කාලේ ඉඳන් මරණ මොහොත දක්වා යම්කිසි ගලාගෙන යෑමක් ගලාගෙන යෑම කියන්නේ බලන්න විදිහ වෙනස් වෙනවා ටික ටික නේද? හැම වෙලෙම වෙනස් වෙනවා. ඒක ඒ රූපී කොටස් වල සන්තතියක් ගැලීමක්. ඒ වගේ අපි වැඩිපුර අවධානය යොමු කරලා තියෙන ඔතෙන්ට. නේද? මේ බලන්න මම නිකන් අහන්න. කී වතාවක් ශරීරය පිරිසිදු කරලා තියෙනවද මේ වෙනකොට? කී වතාවක් ශරීරය පිරිසිදු කරලා තියෙනවද මේ වෙනකොට? නේද? මේ කී වතාවක් හිත පිරිසිදු කරලා තියෙනවද දන්නේ නැහැ මේ වෙනකොට. ඒ කියන්නේ මේ సంతానගතවත් ගැලීමක් තියෙනවා. ඒකත් වෙනස් වෙමින් ගලාගෙන යන එකක්. ආන් ඒක නිවැරදි කරන්න අපිට කල්පනාවක් එන්නේ නැහැ. නමුත් මූලික වෙන්නේ ඒක. ඒ කියන්නේ වටිනම දේ අතහැරලා. එතකොට ධර්මය දැන ගැනීම හරිය වටිනවා. දැනගත්තට විතරක් මදි. දන්නේ නැත්තම් පාවිච්චි කරන්න කොහොමද බෑනේ. එතකොට දැනගත්තට විතරක් මදි. දැනගත්ත දේ භාවිතයට ගන්න ඕනේ. එතකොට ධර්මය පාවිච්චි කරන්නේ ශරීරය නිරෝගී කරන්න නෙවෙයි. බෙහෙත් පාවිච්චි කරන්නේ ශරීරය නිරෝගී කරන්න. ධර්මය පාවිච්චි කරන්නේ හිත නිරෝගී කරන්න. හිත පිරිසිදු කරන්න. හිත අපිරිසිදු වෙන්නේ අකුසල් වලින්.
ඉතින් ඒක සඳහා තියෙන ප්‍රායෝගිකව අපි මොකද්ද කරන්න ඕනේ කියන එක හැම වෙලේම කතා කරන ධර්ම දේශනා මාලාව තමයි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව. අද අපි සාකච්ඡා කරන්නේ මහා පුදුම ධර්ම කරුණක් ගැන. පුදුම ධර්ම කරුණක් කියලා කියන්නේ දැන් අපි ඊයේ පෙරේදා හැම සීලය සමාධිය ප්‍රඥාව ගැන කතා කරා විශේෂයෙන්ම කෙලෙස් පවතින තත්ත්වයන් පිළිබඳ අනුසය ව්‍යතික්‍රමන අනුසය පරිඋත්ථාන ව්‍යතික්‍රමන අවස්ථාවල කෙලෙස් තියෙන ඒවා අයින් කරගන්න සීල සමාධි ප්‍රඥා කියන ගුණාංගයන් ගැන කතා කරා. තවත් ඒ පිළිබඳ කතා කරන්න තියාගෙනත් මේ කාරණාවත් අපි අද දවසේ සාකච්ඡා කරන්න කල්පනා කරේ බොහොම වටින හින්දා මේ කාරණාව කතා කරන්න ඉස්සෙල්ලා මම මෙයාගෙන් අහනවා ධර්මය ශ්‍රවණය කරන හැමෝම මේ ඊයේ දවසේ නිවන් දකින්න මොනවද දන්නේ කරේ? තමන්ගේ හිතෙන් පොඩ්ඩක් අහලා බලන්න. හැමෝගෙම ලොකුම ප්‍රාර්ථනාවක් තමයි මම ඉක්මනට නිවන් දකින්න ඕනේ. මේ දුක් කෙලවර කරගන්න ඕනේ. දුක් නැති කරගන්න ඕනේ. දුක් නැති කරගන්න ඕනේ කියලා මේ ලොකු ප්‍රාර්ථනාවක් තියෙනවා. මම ඒකට අහුවොත් ඊයේ මොනවද දන්නේ ඒකට කරේ කියලා. හුඟක් අය කියන්නේ කරපු දෙයක් නැහැ. පෙරේදා ඒත් නැහැ. එකෙක් දෙන්නෙක් කියයි මන්න යමක් කරා. ඒ කරා කියන අයගෙන් මම අහුවොත් එහෙම ඇද්ද කියලා කරපු ටික. වැඩි දෙනෙකුට කියන්න වෙන්නේ මදි කියලා. මං අහුවොත් මදිද නැත්තම් ගොඩක් මදිද කියලා. හුඟක් දෙනෙකුට කියන්න වෙන්නේ ගොඩක් මදි කියලා. එතකොට ඇයි අපි නිවන් දැකීම සඳහා යමක් කරනවා අඩු? ඔන්න පුංචි පරීක්ෂණයක් කරන්නයි හදන්නේ. මන් නෙවෙයි තමන්ම. මේක මහා ප්‍රාථමික පරීක්ෂණයක් හැබැයි. හරියට පල්ලෙහාට වැටෙනවා මේක කරගත්තාම කට්ටිය. මට ඉංගියකින්වත් හංගවන්න එපා. මේ මැදිරියේ ඉන්න අය විතරක් නෙවෙයි ධර්ම ශ්‍රවණය කරන ඔක්කොමලා. අනිත් අයගෙන් නම් ඉංගියක් මට පේන්නේ නැහැ. නමුත් ඉංගියකින්වත් මේ ඉන්න ඇත්තවත් පරීක්ෂණයේ ප්‍රතිඵල මට දැනුම් දෙන්න ලෑස්ති වෙන්න එපා. මොහොතකට අහලා බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 මතකද කියලා. තමන්ගේ හිතේ. ඉංගියක්වත් දෙන්න එපා මට. වැඩිපුර බෞද්ධයන්ට අංග 8වත් මතක නැහැ. එතකොට අපි ලැජ්ජා වෙන්න ඕනේ. ඇයි? මම බෞද්ධයෙක්. මම මෙහෙම කියන්නේ පැහැදිලිව මේක අපි අවධානයට යොමු කරන්න ඕන හින්දා. අපිට ඒ පිළිබඳ ලොකු වමනාවක් නැහැ. අපි හොඳට බණ අහනවා. බණ ඇහුවට මදි අහන බණ ධාරණය කරගන්න ඕනේ. අවශ්‍ය කාරණා මොනවද කියලා හොයාගන්න ඕනේ. එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා ඇහුවොත් නේද? මේවා ධර්මයේ පැත්තෙන් තියෙන ප්‍රාථමික දේවල් අපි ඉගෙන ගත්තේ මල් පූජා කරන්න. අපි ඉගෙන ගත්තේ පුංචි කාලේ ඉඳලා පහන් තියන්න. දැන් ඒ පාර කප්රු පූජා කරන්නත් පටන් අරන්. ඒවා එපා කියනව නෙවෙයි. ඒ මදිවාට නේද මේවත් චුට්ට නිවන් මඟ හොයාගෙන යනකොට ඕනේ නැති ඒවා ටිකක් අතාරින්න එපා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ කොච්චර දුර්ලභ ලෝකෙට පහළ වෙන කෙනෙක්ද. ඉතින් උන්වහන්සේ මේ ලෝකෙට සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට පැත්තක අයිනක තිබුණ ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව අදටත් ජීවමානව අනුරාධපුරේ වැඩ ඉන්නවා. ඔතෙන්ට ඉතින් අපි ගියාම මේ දක්ෂිණ ශාඛාව දැක්කහම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මේ දක්ෂිණ ශාඛාව තිබුණා නේද? කියලා හරියට නිකන් බුදුරජාණන් වහන්සේගේ ආසන්නයට ගියා වගේ දැනෙන්න ඕන අපිට. ළඟට ගියා වගේ නේද? මහා හැඟීමක් දැනෙන්න එපා. කොච්චර බුද්ධාලම්බන ප්‍රීතියකින් හිත පිරෙන්න ඕනද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට නේද? අපි ගියාම අපේ ඇත්තෝ වැඩිපුර බෞද්ධ ඇත්තෝ මේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ගිහලා මොකද කරන්නේ? අඩුපාඩු ඉල්ලනවා නේද? බාරහාර වෙන්න තමයි එතනට ලෑස්ති වෙන්නේ. මොනවටද බාරහාර වෙන්නේ? නිවන් දකින්න කියලා බාර වෙන්න මම නම් කියන්නේ. නේද? මම නිවන් දකින්නවා මට නිවන් දකින්න ඕනේ. මම නිවන් දැක්කොත් මෙන්න මේ බාරය ඔප්පු කරනවා කියලා බාර වෙනවා නම් කමන්නේ. කෙලෙස් අයින් කරන්න බාර වෙන්න ඕනේ එතෙන්ට හරි විදිහට නම්.
බාර වෙන්නේ කොහොමද? අපේ ලොකු දුවට ළමයෙක් නැත. අනේ අපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා ඉල්ලන දේවල් බලන්නකෝ. නේද? මට නම් වෙලාවකට හිතෙන අවුව විතරක් නෙවෙයි බොහෝ දේවල් තියෙනවා. බෞද්ධ ඇත්තෝ බෞද්ධ ධර්මයට කරන මහා නිග්‍රහයල් වගේක් තියෙනවා. මට වෙලාවකට ඇත්තටම හිතෙනවා මේ කරදරයකින් ඉඳද කියලා. හරියට කරදර තියෙනවා අපේ රටට. නේද? බුදුහාමුදුරන්ට කරන නිග්‍රහයින්දද කියලා හිතන වෙලාවකට. ඉතින් මොකද සම්මිය දෘෂ්ටික දේවතාවුන් වහන්සේලාත් බලාගෙන නැතුව ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. පැහැදිලිවම මේ අරමුණු අතහරින අය එකමුතු වෙන්න ඕනේ. විකාර කරන දේවල් අයින් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල ආරම්භයේ පටන්ම සීලය පනවලා තියෙනවා. එක පිරිසක් කියනවා සිල් රකින්න ඕනේ නෑ සීලය සමාදන් වෙන්න ඕනේ නෑ කියලා. එහෙම පිරිසක් එක කණ්ඩායමක් යනවා. තව පිරිසක් කියනවා මොන සමාධියද සමාධිය නැතුව තමයි ඔක්කොම කරන්නේ. ඔන්න කට්ටියක් නැගිටලා කියනවා මම සමාධිය ඇලිලා හිටියා දැන් මට මම සමාධිය අතහැරියා ඊට පස්සේ තමයි ඔක්කොම හරි ගියේ දැන් මම සත්‍ය අවබෝධ කරා කියලා. හරි. මේසා විශාල ව්‍යසනකාරී තත්ත්වයට උදා වෙන කාලේ අපි හැමෝටම කරන්න වැඩක් තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් භාවනා කරන්න ඕනේ. ඒ වගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අරගෙන පිරිස් එකමුතු වෙනකොට පැහැදිලිවම ත්‍රිපිටක ධර්මය තුල තියෙන දේවල් එක නිවැරදිව කටයුතු කරන පිරිසුත් මොකද කරන්න ඕනේ? එකමුතු වෙන්න ඕනේ. ඒක රාසි වෙන්න ඕනේ. නේද? මහා මුහුදට එකතු වෙන දේවල් ප්‍රතික්ෂේප කරලා කුණුරොඩු අයින් කරනවා වාගේ මේ ශාසනයේ සීලවන්ත ගුණවන්ත නැනවන්ත පිරිස ඒක රාසි වුණාම අනිත් අයට නේද? ඒවා වෙනත් ශාසන වගේ වෙනත් ශාස්ත්‍රවරු වගේ හරියට නිකන්. ඉතින් මේ ඔක්කොම අතර වාරේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔය ඔක්කොම ප්‍රශ්න ටික තියෙන අතර වාරේ අපේ පැත්තෙන් තියෙන ගුණවන්තකම් සිල්වන්තකම් සහ ප්‍රතිපත්ති අඩුපාඩු වගේක් තියෙනවා. අපේ ළඟ අඩුපාඩුව තියාගෙන අපි අනිත් අය කරන මේ ව්‍යසන වලට මේ එක උත්සාහ ගත්තට ඒ ව්‍යසන වලට නිවැරදි උත්තරේ දෙන්න බෑ අපි ළඟ අඩුපාඩු තියෙද්දි. අපි කරන්න ඕනේ අඩුපාඩු සකස් කරන්න ඕනේ. අපේ අඩුපාඩු සකස් කර ගන්නකොට අර ව්‍යසනකාරී තත්ත්වයන් නිකම්ම යට වෙලා යනවා. මේ අඩුපාඩු සකස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික ධර්මතාවයක් පිළිබඳව පුංචි සාකච්ඡාවක් කරන්නයි මේ හදන්නේ. හැබැයි මේකත් හරි පුදුම ධර්මයක් කියලා මම කිව්වා. මේවා අපිට පරීක්ෂා කරගන්න පුළුවන් අපේ సంతානය අපි ගැනම පරීක්ෂා කරලාමයි. මම මේ කාරණා ටික කිව්වේ මාත් අද කියන්න යන්නේ නිකන් ඒ වගේ කාරණාවක් හින්දා. සිල් රකින්න ඕනෙත් නැහැ. භාවනා කරන්න ඕනෙත් නැහැ. කට්ටියට ගැළපෙන එකක් නෙමෙයි කියන්න ඕනේ දැන් මේ කාලේට ගැළපෙන එකක් කියන්න යන්නේ අද. සිල් රකින්න ඕනෙත් නැහැ, භාවනා කරන්න ඕනෙත් නැහැ, ප්‍රතිපත්ති රකින්න ඕනෙත් නැහැ, නිවන් දකින්නම පුළුවන් ක්‍රමයක් කතා කරන්නයි යන්නේ. සිල් රකින්න ඕනෙත් නැහැ, භාවනා කරන්න ඕනෙත් නැහැ, ප්‍රතිපත්තිය ඕනෙත් නැහැ, නිවන් දකින්න පුළුවන් ක්‍රමයක්. දැන් ඒවනේ හොයන්නේ අපි. කෙටි ක්‍රම. නේද? එහෙම එකක් තමයි මේ කියන්න හදන්නේ. මොකුත් කරන්න ඕනේ නැහැ. ලේසිද නැද්ද? එහෙම පුළුවන් නම් ඔන්න බලන්න මම ඔප්පු කරලා පෙන්නන්න යන්නේ එහෙම ක්‍රමයක්. හොඳයි. අපි යනවා කොහේ හරි තැනකට. මම කියවනේ මේ ධර්ම දේශනා මාලාව අපි සුහදව කතා කරන ධර්ම දේශනා මාලාව. ඇත්ත කතා කරන දේශනා මාලාවක් සහ ඒක ප්‍රායෝගිකත්වයට ඒ කියන්නේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් සාකච්ඡා කරන දේශනා මාලාවක් කියලා කිව්වා. අපි යනවා කාගේ හරි ගෙදරකට. අපි හිතමු අපේ ගෙදර තියෙන පුංචි රූපවාහිනියක්. මේ පොඩි රූපවාහිනිය දැක්කහම අපිට ඉතින් ටිකක් කැමැත්තක් නැහැ. කාගේ හරි ගෙදරට ගියාම අපි දකින්න ලස්සන පැතලි තීර නිකම් මොන හරි අපිට ගොඩාක් කැමැත්තක් උපදින රූපවාහිනියක් දකින්න. දැන් එච්චරයි. දැන් මම මොකක් හරි දැක්කේ මොකද්ද මට අරමුණු උනේ ගොඩාක් කැමැත්තක් උපදින දෙයක් අරමුණු වුණා. දැන් ඇත්තටම කියන්න බලන්න මම කරනවා නෙවෙයි මට වෙන්නේ මොකද්ද කියලා. ඔහොම ලොකු කැමැත්තක් ඉපදිච්ච දෙයක් දැක්ක ගමන් මට වෙන්නේ මොකද්ද? එතන ඉන්න කෙනෙක්ගෙන් මං ඉක්මනට අහනවද නැද්ද මේක කීයටද ගත්තේ කියලා? අහනවද නැද්ද කොහෙන්ද ගත්තේ කියලා?
කීයක් වුණාද කොහෙන්ද ගත්තේ ගෙවන්ඩ දෙනවද ඔය ඔක්කෝම අහනවා නේද මේකට වලංගු සහතික තියෙනවද ඔක්කොම අහනවා නේද ඒක එහෙම වෙනවමද නැද්ද ලොකු කැමැත්තක් ඉපදිච්ච දේවල් ගැන එහෙම වෙනවමද නැද්ද වාහනයක් කියලා හිතන්න නේද කෙනෙක් කියලා හිතන්න කවුරු හරි කෙනෙක් ගැන කැමැත්තක් ඉපදුනා නම් හොයනවද නැද්ද විස්තර එහෙනම් පළවෙනියෙන් කැමැත්තක් ඉපදුනා නම් විස්තර හොයනවා හවුද නැද්ද හරි ඒ විස්තර ටික ඔක්කොම හොයාගත්තට පස්සේ දැන් අපි ආපහු ගෙදර එනවා කියන්නකො ගෙදර එන ගමන් මොකද කරන්නේ දැන් තනියම ගෙදර එන්නේ අපි තුන් වාහනයක එනවා තනියම මොකද කරන්නේ අර විස්තර ටික අරගෙන පෙළ ගස්සනවද නැද්ද ඒ රූපවාහිනිය නම් බොහොම අපේ සාලෙටත් බොහොම ගැලපෙනවා නේද අපිට මෙහෙම එකක් තිබ්බොත් මෙහෙම හොඳයි මගේ ළඟ මෙච්චර සල්ලි වගේක් තියෙනවා රත්තරන් බට් ටික මෙහෙම තියන්න පුළුවන් මට ඉල්ල ගන්න තියෙන සල්ලි වගේක් තියෙන ඒ ටික ඉල්ල ගන්න පුළුවන් ඔක්කොම පෙළ ගස්ස ගන්නවද නැද්ද ඇත්තට මේක කරනවාද කෙරෙනවාද කෙරෙනවා නේද බලන්න ඕනේ දැන් සිද්ධියක් වීගෙන යන්නේ මොකක් හරි සිද්ධියක් වීගෙන යන්නේ අපේ ළඟ අපි ගැන හොයලා බලන්න ඕනේ එතකොට අපි ගැන හොයලා බලනකොට අපිට තේරෙනවා මේ සිද්ධිය වෙන්න හේතු වෙන්නේ මොකද්ද අර රූපවාහිනිය ගැන ඇති වෙච්ච කැමැත්ත නේද දැන් තව ටිකක් දුරට මේ කැමැත්ත ප්‍රබලව තියෙනවා නම් දැන් ඊළඟට මොකද වෙන්නේ ඔන්න දැන් නේද අර පෙළ ගස්ස ගත්ත මදිවට දැන් වැඩ පටන් ගන්නයි යන්නේ නේද යන ගමන්ම ගිහිල්ලා ඒ තියනවා කිව්ව තැන බලනවා නේද මේ දවස්වල තියනවාද කියලා බලලා දැන් වැඩ පටන් ගන්න යන්නේ. ඒ කියන්නේ ක්‍රියාත්මක භාවයට යනවා. දැන් ඔන්න ඔය වගේ ගැලීමක් තියෙනවා මේ වැඩේ. නේද? වැඩේ යන ගතියක් තියෙනවා. ඔය වැඩේ යන ගතිය අතර වාරේ කවුරු හරි කෙනෙක් අපිට හම්බෙලා කියනවා ඔයා ඔය ඕක හොඳයි කියලා හිතුවට ඕක මෙහෙම ටිකක් බාල වර්ගයේ එකක් ඔයිට වැඩිය හොඳ ඒවා තියෙනවා කියලා අර කැමැත්ත නැති වෙන විදිහට කතා කරොත් අපේ වැඩේ යන හිටිනවද නැද්ද එතනින්ම? ආයෙ දුවන්නේ නැහැ වැඩේ. නේද? කැමැත්ත ඔව්. ඒ අතර වාරේ වෙන මොකක් හරි ලොකු දෙයකට අපි හිතමු විභාගයක් හරි නැත්නම් ලොතරැයි දිනුමක් හරි මොකක් හරි එකක් තියෙනවා කියලා අර කැමැත්ත යටපත් වෙලා මොකද වෙන්නේ? හදිසියේ වෙන දෙයකට තිබුත් ඒ වැඩේ කරලා තමයි මේකට ආයෙන්නේ. මේකට වැඩි වෙනත් කාරණාවක් ආවොත් ඉස්සරහට ඒක කරලා තමයි මේකට එන්නේ නේද? ඒ කියන්නේ කැමැති දෙකක් ආවොත් ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? වැඩි කැමැත්ත තියෙන එක නේද? දැන් පැහැදිලිද මේ අපි මේ සාමාන්‍ය ජීවිතය ගෙවනකොට අපේ ක්‍රියාකාරීත්වය ගැන මම කිව්වේ. කැමැත්තක් ඇති වුණොත් වැඩක් යනවා. කෙටියෙන් කියනවනම් මෙච්චරලා කතා කරපු එක. ඒ කැමැත්තට වැඩි කැමැත්තක් ඇති වුණොත් ඉස්සෙල්ලා සිද්ධ වෙන්නේ වැඩි කැමැත්ත තියෙන එකයි. ඊට පස්සේ හැබැයි ආයෙසරයක් අරකට වැටෙනවා. කැමැත්ත නැති වෙච්ච ගමන් ඒ කරන වැඩේ හුඟක් වෙලාවට ඇන හිටිනවා. පිළිගන්නවද? හරි. දැන් මේ වැඩේ මේ කැමැත්ත නැති වෙන්නේ ඉවර වෙන්නේ කවද්ද? අර වැඩේ සිද්ධ වෙන වැඩේ ඉවර වෙනකම් ඒ වගේ රූපවාහිනියක් අරන් ගිහින් මම මගේ සාලේ ආලින්දේ කැබිනට් එක උඩ මේ රූපවාහිනිය තියෙනවා කියන සිද්ධිය සිද්ධ වෙන්නේ අකණ්ඩව ඒ දක්වාම අර ඇති වෙච්ච කැමැත්ත තිබුණොත් නේද? හරි. කැමැත්ත තිබුණොත් අනිවාර්යෙන් මොකද වෙන්නේ? ක්‍රියාව සිද්ධ වෙනවා. එහෙනම් ක්‍රියාවකට අවශ්‍ය ක්‍රියාවකට කියනවා සිද්ධියක් කියලා. හරි? සිද්ධියකට කියනවා 이르දියක් කියලා. හරිද? සිද්ධියකට හේතු වෙන ධර්ම වලට කියනවා පාදයන් කියලා. හරි? එතකොට නිවන් දකින්නවා කියන්නේ සිද්ධියක්. එතකොට නිවන් දකින්න සිද්ධියටත් කියනවා 이르දියක් කියලා. ඒකටත් පාදක වෙන ධර්ම. පාදක වෙන ධර්ම වලට කියනවා 이르දි පාද කියලා. 이르දි පාද වල පළවෙනි එක ඡන්දය. ඡන්දය කියන්නේ මොකද්ද? කැමැත්ත. හරිද? එහෙනම් ඇයි ඊයේ නිවන් දකින්න මොකවත් කරේ නැත්තේ? ඡන්දය අඩු නිසා. බෙහෙත හොයාගන්න ඕනේ. හරියටම බෙහෙත් කරන්න තැන හොයාගන්න ඕනේ, ලෙඩේ හොයාගන්න ඕනේ, අඩුපාඩු හොයාගන්න ඕනේ. ඇයි පෙරේදා නිවන් දකින්න මොකුත් කරේ නැත්තේ? ඇයි නිවන් දකින්නට වැඩි ඉඩම රකින්න තියෙන උත්සාහය වැඩි ඇයි? දරුවෝ රකින්න තියෙන උත්සාහය වැඩි ඇයි? අපි හොයන්නේ ඇයි කියලා. මේ මොහොතේ ජීවත් වෙන අපි පින්නත්නි අපේ ක්‍රියාකාරීත්වය අපිට අයිති නැහැ. මේක අපි මහා ලොකුවට තේරුම් ගන්න ඕන දෙයක්.
දැඩි හැඟීමක් ඇති කරගන්න ඕන දෙයක්. මේ හිත ක්‍රියාත්මක වෙන්නේ මේ කය ක්‍රියාත්මක වෙන්නේ ඒ මොහොතේ උපදින සිතුවිල්ලට අනුකූලව. ඒ මොහොතේ උපදින සිතුවිල්ල මං ඇති කරගන්න එක නෙවෙයි. බලන්න පොඩ්ඩක් කවුරු හරි ඇඟේ හැපිලා ගියා හදිසියේ. තරහා ගියා. මන්ද කරගත්තේ. නෑ රූපවාහිනිය ළඟින් මං ගියා. වෙන මොකුත් වැඩ කරන්න නැති ඉඳ ගන්න උනා. මන්ද කරගත්තේ. මන් දැන් ආසාව කියන සිතුවිල්ල දාගන්න ඕනේ. දැන් ඊර්ෂ්‍යාව දාගන්න ඕනේ. දැන් ක්‍රෝධය දාගන්න ඕනේ. එකක්වත් අපි දාගත්තද? නැහැ. නේද? ඒවා හේතු ඇති කල්හි ඇති වෙන හේතු නැති කල්හි නැති වෙන දේවල්. එහෙනම් කැමැත්ත කියන එක නූපදින්නොත් ඉපදුනේ නැත්තම් නිවන් දැකීම සඳහා. නිවන් දැකීම සඳහා කැමැත්ත ඉපදුනේ නැත්තම් නිවන් දැකීම කියන සිද්ධිය සිද්ධ වෙන්නෙම නැහැ. සිද්ධ වෙන්නෙම නැහැ. හරි. නිකන් කැමැත්ත නෙවෙයි. මං ඉස්සෙල්ලා කිව්වා අපි ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බැලුවා අපි ගැන. ඉස්සෙල්ලාම දැන් අපි වෙනත් උදාහරණයක් ගමුකෝ. අම්මෙක් ඉන්නවා. පුතු දෙන්නෙක් ඉන්නවා. උදේම පුතාලා දෙන්නම දුරකථන නැවතුමක් දීලා කියනවා අම්මා අද අපේ ගෙදර එන්න කියලා. අම්මා කොහෙද යන්නේ? ලොකු පුතාලා ගෙදරද පොඩි පුතාලා ගෙදරද? වැඩියෙන් කැමති කෙනාගේ ගෙදරටයි යන්නේ. නේද? එහෙනම් නිවන් දකින්න තියෙන කැමැත්ත කියන එක වෙන කිසිම කැමැත්තකට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. වැඩ 3-4ක් කරන්න තියෙනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්නේ බලන්නකො පාසල් යන කාලේ විෂය මාලාවේ තියෙන විෂයන් 8ක් තියෙනවා කියනකොට 10ක් තියෙනවා කියනකොට හැම වෙලේම හිත යන්නේ අත යන්නේ කොයි පැත්තටද? කැමැතිම දෙයට. නේද? කැමැතිම දෙයට. වැඩියෙන් කරන්නේ කැමැති දේ. තෝරගන්න විෂය මාලාවත් කැමැති ඒවා. එහෙනම් කැමැත්ත කියන එක අති ප්‍රබල සාධකයක්. හැබැයි මේ කැමැත්ත වෙන කොහෙවත් විසිර යන්න නොදී අපි හිතමුකෝ දැන් සමහර අය මේ ලෞකික ජීවිතේත් බලන්නකෝ. දැන් ළමයි හදනවා නම් අපි නේද? විභාග පාස් කරවන්න ඕන නම් ළමයින්ට මොකද කරන්න ඕනේ? පන්තියම ගිහිල්ලා ඉන්දෝලා තියලා ඉවර වෙලා කෝටු අරගෙන ගහලා නේද? උදේම පන්තියට යනවා. ඊට පස්සේ අම්මාගේ ඊට පස්සේ ටියුෂන් එක ඉස්සෙල්ලාම ඉස්කෝලේ යනවා. ඊට පස්සේ හවස ටියුෂන් එකට යනවා. ඊට පස්සේ අම්මගේ ටියුෂන් ඊට පස්සේ තාත්තගේ ටියුෂන්. නේද? කීය වෙනකන්ද රෑ? 9:10 වෙනකන්. ආයෙ පාන්දර නැගිට්ටෝලා නේද? අර ළමයා ආයෙ මැෂින් එකක් කරලා තියෙනවා. ඉතින් අර ළමයාගේ තියෙන අකමැතිම විෂය තමයි ඉගෙන ගැනීම. නේද? හැබැයි ඒව පැත්තකින් තියලා ළමයාට කැමැත්ත උපදවුවොත් එහෙම ඉගෙන ගැනීම සඳහා. නේද? තේරෙන කාලේ වෙනකොට 5 පන්තිය, 6 පන්තිය, 7 පන්තිය, 8 පන්තිය වලට හොඳට පුළුවන් ඒක කරන්න. එයාට අරමුණක් ලබා දීලා, ඒ අරමුණේ තියෙන වටිනාකම් කියලා දීලා, හිමින් සැරේ දොස්තර කෙනෙක් වෙනවා නම් පුතේ මෙන්න මෙහෙමයි, මෙහෙමයි වෙන්නේ මේ ඒවා කියලා එහෙම කරලා කැමැත්ත උපදවුවොත් එයා ඒ පැත්තට නැඹුරු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕනේ මොකද්ද? ඒ කැමැත්ත අයින් වෙන්න දෙන්නේ නැතුව පරිසම් කරන්න ඕනේ. ඉතින් අපි අපේ මානසිකාරය ගැන අපේ ක්‍රියාකාරීත්වය ගැන දන්නවා නම් ලෞකික ජීවිතේ බොහොම ඉහළට යන්න පුළුවන්. තම තමන් අරගෙන බලන්න සමහර අය මතකද? හොඳට මතක් කරන්න. සමහර වැඩ පටන් ගද්දි කොහොමද? පුදුම උනන්දුවක් නේද තියෙන්නේ? අලුත් දේවල් පටන් ගද්දි. ඇයි ඒ කැමැත්ත වැඩි ඒ කාලේ? පටන් අරගෙන ටික දවසක් යනකොට මොකද වෙන්නේ? ටික කැමැත්ත අඩු වෙනකොට හුඟක් අය අතරමැද වැඩ අතහැරලා දානවා. ලෞකික ජීවිතෙත් එහෙමයි. එහෙනම් මෙන්න මේ කැමැත්ත කියන එක පළවෙනියෙන් කරන්න තියෙන දේ තමයි එහෙමනම් කැමැත්තක් උපදවා ගන්න ඕනේ. නේද? පළවෙනියෙන් කරන්න ඕනේ නිවන් දකින්න කැමැත්ත උපදවා ගන්න ඕනේ. ඔන්න ඒක තමයි අඩුම තැන. හරියටම බෙහෙත් කරන්න ඕන තැනටම බෙහෙත දෙන්න ඕනේ. නැත්තම් අපි ඉතින් ඔහේ ඉඳී. නේද? ඔය නිවන් දකින්න ඕන අප්පා කී ඉඳී. නේද? ඈ හොඳට කනවා, බොනවා, නානවා, අදිනවා මොනවා හරි කරලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. අරවා කරා මම මේවා කරා. ප්‍රාර්ථනා පාරමිතාව කොහෙද තියෙන්නේ? අදිෂ්ඨාන පාරමිතාවයි තියෙන්නේ. නේද? ප්‍රාර්ථනා කියලා කියන්නේ අපිට තියෙනවා මේ අපේ තියෙනවා ලොකු මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටිය තමයි ඔය කවුරු කොහොම මොනවා කිව්වත් ලෝකපාලන දෙවි කෙනෙක් ඇත. දෙවියෝ පැත්තකින් දාන බලවේගයක් තියෙනවා කියලා. නිකම් මේක තේරුම් ගන්න හොඳට මේ මිත්‍යා දෘෂ්ටිය තරම් මේක අපි වහගෙන ඉන්න මහා බලවේගයක්. වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නවා කවුරු හරි බලාගෙන ඉඳලා මට මොනවා හරි ලබා දෙයි. නේද? ඒක නේද ලැබේවා කාගෙන් හරි ඉල්ලනවා හැම වෙලේම ඉල්ලනවා.
පුදුම කරුමේ මේක නේද? ඉල්ලන එකමයි වැඩි. ඕ මොකක් හරි කාට හරි පූජා කරලා ලැබේවා 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 නේද? ලැබේවා කියලා ප්‍රාර්ථනාව හොඳයි. කාටද දන්නවද? මම මේ ඇත්ත වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕන. මොකද මගේ මෛත්‍රිය සඳහා. අනේ මට වගේම මේ අයට නිවන් සම්පත්තිය ලැබේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරන්නේ තරහ නැති කරගන්න මගේ තියෙන. අමනාප ගන්න නැති කරගන්න. ඒක අපි මෛත්‍රී භාවනාව ගැන කතා කරද්දී කරනවා. කියලා දෙනවා. කොහොමද ඒක වෙන්නේ කියලා. නමුත් තමන්ම තමන්ට ඉතින් ලැබේවා ලැබේවා කියලා වෙනිකන් ඉන්නවා. හැම වෙලේම හිතනවා නේද? ඔය කොට ඇතුළෙන්ම තියෙන අදහසක් තියෙනවද නැද්ද? මොකක් හරි පාලනයකින් මොකක් හරි එකක් අමුතු එකක් තියෙන එක නේ බාර වෙනවා. එක නේද? ආරවා කියයි මෙව්වා කියයි තමන් ගැන විශ්වාසය නැතිකමයි තියෙන්නේ. නෑ හොඳට බලන්න. කැමැත්ත ඇති කර ගැනීම සඳහා කළ යුත්ත කරන්න ඕනේ. නොකළ යුත්ත නොකර ඉන්න ඕනේ. මේකට අපිට අදස්සයට ගන්න තියෙන්නේ ලෝකයේ බරපතලම විශාලම වෙන කෙනෙකුට ළඟා විය නොහැකි ඉලක්කයකට ගිය කෙනෙක් ඉන්නවා. හරිද? කවුද? බුදුරජාණන් වහන්සේ. ඒක ලේසි පාසු ඉලක්කයක් නෙවෙයි. ඒක ලේසි පාසු වැඩපිළිවෙලක් නෙවෙයි. ඒක තමයි ලෝකේ තියෙන අමාරුම දේ. සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච මහා බෝධිසත්වයන්න් වහන්සේ. බුදුරජාණන් වහන්සේම මහා බෝධිසත්වයන් වහන්සේ ගැන සඳහන් කරපු තැනක තියෙනවා මට නිවන් දකින්න මම කැමැත්තක් ඇති කරගත්තා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නිවන් දකින්න කැමැත්තක් ඇති කරගත්තා. ආන්ගේ කැමැත්ත ගැන දේශනා කරනවා බුදුරජාණන් වහන්සේම මගේ බෝධිසත්ව අවදීයේදී අන්න ඒ ඇතිවෙච්ච කැමැත්ත. පෙර යම්සේද පසුවත් ඒ තත්ත්වෙම තියෙන විදිහට මං ආරක්ෂා කරගත්තා. උදේ යම්සේද රාත්‍රියත් ඒ විදිහටම තියෙන විදිහට මම ආරක්ෂා කරගත්තා. යතා පූරේ තථා පච්චා යතා පච්චා තථා පූරේ. යතා දිවා තථා රත්තිං යතා රත්තිං තථා දිවා. පෙර යම්සේද පසුවත් එහෙමයි. උදෑසන යම්සේද රාත්‍රියත් එහෙමයි. මේ සමහර වෙලාවට අපාය ගැන අහනකොට නැත්තම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ජීවිතේ නිර්ර්ථක භාවය තේරෙනකොට නිවන් දකිට කැමැත්තක් ඉපදිලා නැද්ද? සමහරලාට තද කැමැත්තක් ඉපදිලා නැද්ද? එහෙම ඉපදිච්ච වෙලාව මතක් කරගමු අපි පොඩ්ඩක් නිකන් තත්ත කැමැත්තක් එක්කොන්න අපි දැන් ඔය නේද අරණ්‍ය සේනාසනයකට වගේ ගිල දානයකට සම්බන්ධ වෙච්ච වෙලාවල් වල ස්වාමීන් වහන්සේලාගේ සාන්ත ගමන දැක්කහම නේද? දැන් නායුනි ආරණ්‍ය සේනාසනයට වගේ ගිහිල්ලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නකොට බිම බලාගෙන අර කන්ද උඩින් වඩින ස්වාමීන් වහන්සේලා දැක්කම බුදුරජාණන් වහන්සේගේ කාලේ නේද? වැඩම කරන ජීවමානව බුදු පියාණන් වහන්සේ වැඩ හිටිය කාලේ වැඩ හිටිය භික්ෂුන් වහන්සේලා වාගේ කියලා හිතිලා නේද? මොකද හිතෙන්නේ? මමත් මේ වගේ සාන්ත කෙනෙක් වෙන්න ඕනේ. එවැනි සිතුවිලි ඔන්න පහළ වෙන ලොකු කැමැත්තක් ඇති වෙනවා. ආන් එහෙම ලොකු කැමැත්තක්. මම මෙහෙම අහන්නම්කෝ. පැවිදි වෙන්න හිතිලා නැද්ද? ජීවිතේ එක සැරයක් හරි පැවිදි වෙන්න ඕන කියලා හිතිලා නැද්ද? එහෙම ඔන්න කැමැත්ත ඇති වෙච්ච වෙලාවල් තියෙනවා. එදා ඇති වෙච්ච ඒ කැමැත්ත අඩු වෙන්නේ නැතුව තිබුණා නම් අද මේ ජීවිත කොච්චර වෙනස් වෙලාද කියලා බලන්න. නිකන් හිතලා බලන්න මං කියන හින්දා. නේද? එහෙම කැමැත්තක් ඇති වෙච්ච වෙලාවල් වල වෙලාවකට සිල් රකින්න කැමැත්ත ඇති වෙනවා. වෙලාවකට භාවනා කරන්නත් කැමැත්ත ඇති වෙනවා. නේද? ඉන්නකෝ දැන් ඔන්න හොඳට භාවනාවෙන් ප්‍රතිඵල ලබා ගත්ත කෙනෙක් ගැන අපි අහනකොට ඔන්න අපිට ලොකු කැමැත්තක් ඇති වෙනවා. මං අන්නේ අහනවා. අන්නේ අධික කැමැත්තක් ඇති වෙච්ච වෙලාවේ ඇති වෙච්ච කැමැත්ත අඩු වෙන්නේ නැතුව දිගටම තිබුණා නම් අද කොතනද? නේද? එහෙනම් ප්‍රශ්නේ තේරෙනවද? මොකද්ද ප්‍රශ්නේ? ඇති වෙච්ච කැමැත්ත අඩු වෙලා ගියා. තියාගත්තේ නෑ. ඒක තියාගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරගත්තේ නෑ. බෝධිසත්වයන් වහන්සේ එහෙම නෙවෙයි. සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මොහොත දක්වාම ඇති වෙච්ච කැමැත්තක් තිබුණා නම් ඒ කැමැත්ත අකණ්ඩව තියාගත්ත බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මට යම් වෙලාවක සඳහන් කරනවා නෙක්ඛම්ම මේ අවශ්‍ය ඉලක්කයට යෑම සඳහා අතහැරීමේ සංකල්පනාව කොච්චර මට තිබුණද?
හරි කියනවා නම් නෙක්කම්ම කියන සිතුවිල්ලේ මම දිගටම කොච්චර හිටියද කියනවා නම් මට කලන්තේ දාලා වැටුණා. නමුත් කැමැත්ත නම් අඩුුනේ නෑ කියලා. හරිද? එහෙනම් අපි බෝධිසත්වයන් වහන්සේගේ චරිතය අපේ ජීවිතයට එකතු කරගන්න ඕනද නැද්ද? වෙන කාගේ චරිතය එකතු කරගන්නද? නේද? එහෙනම් අපිත් බලන්න ඕන අපේ කැමැත්ත වර්ධනය කරගන්න. මේ කැමැත්ත වර්ධනය කරගත්තාම මොකක්ද වෙන්නේ? අපිට උපදිනවා අන්නේ කැමැත්ත හින්දාම උපදිනවා සමාධිය. කැමැත්තට කියනවා නිවන් දකින්න තියෙන කැමැත්තට කියනවා ඡන්දය කියලා. අන්න ඒ ඡන්දය නිසාම ඇතිවෙන සමාධියක් තියෙනවා, චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. ඇයි? නිවන් දකින්න තියෙන කැමැත්ත තියෙනකොට පංචකාම සම්පත්තිය විසිරෙන්නේ නැහැ. ඒකින්ද අපිට ලොකු චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙනවා. හරිද? අඩු වෙනවා මේ නීවරණ ධර්මයන් යටපත් වෙලා ඒ නිවන් දකින්න තියෙන කැමැත්ත හින්දා වෙන පැත්තකට හිත විසිරෙන්නේ නැහැ. ආන්ගේ ඒකාග්‍ර සමාධියට කියනවා ඡන්ද සමාධිය කියලා. හරි? අන්න ඒ සමාධිය විතරනේ මොකක් හරි දෙකට ලොකු කැමැත්තක් තියෙනවනම් ඒ කැමැත්ත නිසාම උපදින වීරියක් තියෙනවද නැද්ද? නේද? නිවන් දකින්න නම් කරන්න ඕනේ තියෙන කුසල් වැඩෙන්න ඕනේ, නැති කුසල් ඇති වෙන්න ඕනේ. තියෙන අකුසල් අයින් වෙන්න ඕනේ, නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව රැක ගැනීම සඳහා වීරිය මේ ඡන්දය ඇති වුනහම ඇති වෙනවමද නැද්ද? ඡන්දය ඇති වුනහම ඇති වෙනවමද නැද්ද? ඇති වෙනවමයි. මම නිකන් මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. ඡන්දය ඇති වුනහම කැමැත්ත ඇති වුනහම සමාධිය උපදිනවාය, අධික වීරියක් ඇති වෙනවාය, අදාළ කාර්ය සිද්ධ වෙනවාය කියන කාරණාව සිද්ධ වෙනවමයි නේද කියලා මේ අත්තන්ගෙන් මම අහපුවාම ඔව් කියනව නේද? ඔය ඔව් කියන්නේ මං කියපු හින්දාද? මේ බලන්න ඉතින් මන්නේ දැන් කිව්වේ. අන්න අපිට තේරුම් ගන්න පුළුවන් විදිහ අපේ තුලින් තේරුම් ගන්නවා කියන්නේ ඒකයි. අපේ ක්‍රියාකාරීත්වය අපිට තේරෙන්න ඕනේ. ඒකටයි කියන්නේ තමන් තුලින් තේරුම් ගන්නවා කියලා. ධර්මයේ ගලප ගන්න ඕනේ. කිසිම සැකයක් නැතුව තේරෙන්න ඕනේ මේක කරොත් මේක වෙනවමයි කියලා. කැමැත්ත කියන එක ඇති කරගත්තොත් අනිවාර්යයෙන්ම සිද්ධිය සිද්ධ වෙනවමයි. ඒක ආය තර්කයට අහු වෙන එකක්ද? නෑ. ඒක පෙන්වන්න පුළුවන් එකක්. ඕක දැන් කියන්නේ කරලාද? කැමැත්ත ඇති වුණොත් එහෙනම් මේක වෙනවමයි කියලා කියන්නේ කරලාද? නෑ. කරන්නේ නැතුවම කියන්න පුළුවන්. කරන්නේ නැතුව පෙන්වන්න පුළුවන්. කවුරුත් කිව්වට නෙවෙයි තමන් තුලින් දකින්න පුළුවන්. ඒක තමන් තුලින් දකින්න පුළුවන්. තර්කයට අහු වෙන්නේ නැති මේ බලන්න කියලා පෙන්වන්න පුළුවන් ධර්මය කාගේ ධර්මයද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. නේද? එහෙනම් අපිට පැහැදිලි, ඉතා පැහැදිලි මේක කරන්න පුළුවන් දෙයක් කියලා. එතකොට කැමැත්ත වර්ධනය කරගත්තොත් සමාධිය ඇති වෙනවා කියන එක පැහැදිලි, වීරිය ඇති වෙනවා කියන එක පැහැදිලි. අන්න ඒ කැමැත්ත වර්ධනය වෙලා එන්නේ ඡන්දය. ඒ කැමැත්ත කියන්නේ ඡන්දයයි. ඒ කැමැත්ත හින්දා ඇති වෙන සමාධියට අපි කියව ඡන්ද සමාධිය කියලා. ඊළඟට ඒකත් එක්ක ඇති වෙන වීරිය කියන්නේ සම්‍යක්ප්‍රධාන වීරිය. ඔන්න ඔය තුනම එකතු වෙන්න ඕනේ. මොනවද? ඡන්දයත්, සමාධියත්, සම්‍යක්ප්‍රධාන වීරියත්. එතකොට ඡන්ද සමාධි ප්‍රධාන සංස්කාර සමන්නාගත ඉද්ධිපාදය. තුනම එකතු වුනහම කියනවා ඉද්ධිපාදයක් කියලා. ඇයි සිද්ධිය සිද්ධ වෙන්න ඔය තුනම එකතු වෙන්න ඕනේ. සමාධියත් වීරියත්. එතකොට මෙන්න මේ ඔන්න ඔය ඉර්ධිපාදය කියන එක වර්ධනය වෙලා ඒක ඒ වර්ධනය වීම සිද්ධ වෙන්නේ ඇත්තටම අපි දැන් ඔය ඇති කරගන්න මූලික ඡන්දය සමාධිය ඒවත් එක්ක ඉර්ධිපාදය දක්වාපත් වෙන්නේ අපි බලාපොරොත්තු වෙන සිද්ධිය සිද්ධ වෙන්නේ කවදද? මාර්ග සිතේදී. මාර්ග සිතේ තමයි ඉර්ධිපාදේ වැඩෙන්නේ. හරි. එහෙනම් අපි මේ දක්වා යන ගමන මේ ආරම්භ කරන්නේ. නිකන් ඉඳලා හරියන්නේ නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට කැමැත්ත උපදවා ගන්න වැඩපිළිවෙලකට යන්න වෙනවා හැමනම්. අඩුපාඩුව හරියටම දැනගෙන බෙහෙත් කරන්න ඕන තැනට හරියටම බෙහෙත් කරන්න ඕන. අපි ඔක්කොටම හොඳටම පැහැදිලි මගේ මේ ගමන ඈලි ගතියකින් යන්නේ. නේද? භාවනා කරනවා කියවට මං ඉතින් අනිත් පැත්ත හැරිලා බලන්න අනිවාර්යෙන් බලන්න ඇත්තම ඇති සැටියෙන් මහ පොළොවේ කෙලින් පය ගහලා හිටගෙන බලන්න.
මහ පොළොවේ කෙලින් පය ගාලා හිට ගන්නවා කියන්නේ මම මේ ඇත්තට මුණ දෙන්න කියලා කියන්නේ. මගේ තරම හැම වෙලේම අපි අනුමාන කරගන්නවා පින්නත් භයානක දේ. අනුමාන කරගන්න මොකක්ද? මට එහෙම වෙන්නේ එකක් නැහැ. මාව තිරසං වෙලා උපදින එකක් නැහැ. මාව අපාය යන එකක් නැහැ. නේද? කලින් හිතුවා මට දියවැඩියාව හැදෙන එකක් නැහැ. මට ප්‍රෙෂර් හැදෙන එකක් නැහැ. අපේ අම්මා තාත්තා ඉක්මනට මැරෙන එකක් නැහැ. නේද? එහෙම හිතුවා මොකද උනේ? උනා ඉතිරි ටිකත් වෙනවා බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් අනුමාන කරන්න යන්න එපා. අනුමානය කියන එක මහා භයානකයි. වෙන එකක් නැහැ වෙන එකක් නැහැ කියලා හිතන එක හරි භයානකයි. වෙන උනාට පස්සේ ගලවන්න බැරි බව තේරුම් ගන්න ඕන. මෙතනින් ලිස්සලා වැටෙන එකක් නැහැ කියලා ගිහිල්ලා. ලිස්සලා වැටුනොත් මොකද වෙන්නේ? අතප්පය කඩනොත්. අනේ මං ඊට පස්සේ පරිස්සමෙන් යන්නම්. අත හොඳ වෙන්න කිව්වට හොඳ වෙනවද? නෑ විඳවන්න ඕනේ ඊට පස්සේ. දැන් වෙන එකක් නෑ වෙන එකක් නෑ කියලා හිතන්නේ නැතුව අපි හරියටම අසනීපයට බෙහෙත් කරමු. ලොකුම ප්‍රශ්නේ හොඳටම තේරුණා වෙන වෙන දේවල් වලට කැමැත්ත විසිරලා යනවා. හරි. පංචකාම සම්පත්තියේ හිත විසිරෙනවා. වෙනත් දේවල් වලට හරියට කැමැත්ත ඉඩමට කැමැත්ත තියෙනවා. වාහනයට කැමැත්ත තියෙනවා. කෑමට කැමැත්ත තියෙනවා. නේද? හවුද නැද්ද? කෑමට කැමැත්ත නැද්ද? නේද? හරි ලැජ්ජාවක්. ඉන්ද්‍රිය සංවර කරගන්න කියලා තියෙනවා. ඉතින් දැන් හොඳට බඩත් පිරලා තියෙන්නේ. තිබ්බට මොකද වෙන්නේ? රහ කෑමක් දැක්කොත් ඉන්ද්‍රිය සංවරය අතහැරලා අරක කනවා කියන්නේ මට නිවන් දකින්නට වැඩිය කෑම ලොකුයි කියන එක. කේක් කෑල්ලක් දැකලා ඉන්ද්‍රිය අසංවරයෙන් ඒක ගිල්ලමනවා කියන්නේ ගිජුකමෙන් කෑදරකමෙන් මට නිවනට වැඩිය කේක් ලොකුයි. නිවනට වැඩිය ඇපල් ලොකුයි. හරිද? ඇයි ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ. මේ බඩේ ගොඩක් පිරුණා කියලා ඉතින් උස්සගෙන යන්න බෑ අප්පා මේ උගුරෙන් පල්ලෙහාට යනකම් කියලා චුට්ටක් හිතුවනම්. උගුරෙන් පල්ලෙහාට යනකම් යන්තම් දැනෙන කේක් රස, ඇපල් රස, කෙසෙල් ගෙඩි රස, අර රස, මේ රස කියලා අන්න ඒ චූටි මොහොතට කියලා මේක පුරවන. ඉතින් දැන් උසයි යන්නකෝ. කිලෝ 2-3 උසන් තමයි ඔක්කොම යන්නේ. නේද? අවශ්‍ය ප්‍රමාණයට ආහාර පාලනයක් ඇතුව අපේ ජීවිතය සාර්ථක කරගන්න විදිහට ඔක්කොම කෙරෙන්නේ නැත්නම් අර ආහාරෙට තියෙන කැමැත්ත වැඩි වුණොත් නිවන පස්සට යනවා. රූප දකින්න තියෙන කැමැත්ත වැඩි වුණොත් කැමැත්ත වැඩි නම් නිවන් දකින්න එක ප්‍රමාද වෙනවා. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඒවාට තියෙන කැමැත්ත ඔය ටිකනේ. ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස. මනසට දැනෙන ආදරය ආදී ධර්ම. ඔන්න ඔය 6 හින්දා මොන්න දුකක්ද මේ විඳින්නේ කියන්නේ. මොන පොරයක්ද අල්ලන්නේ කියන්නේ. නේද? මේක ගලව ගන්න බැරුව තිරිසන් සත්තුත් එහෙමයි. තිරිසන් සත්තුත් මොනවද හොයන්නේ කියන්නකෝ. බල්ලෙක් කරන් බලන්නකෝ දිනා හැඳ වෙනකම් මොනවද හොයන්නේ කියලා. ස්වාමියා දැකීමේ ආසාවෙන් පෙළෙනවා. නේද? ඉතින් උදේ ඉඳන් හැන්දෑවේ ඉඳන් කෝණත් එනකම් පාර බලන් ඉන්නවා. එනකොට පේනව නැටිල්ල. නේද? කැමති සද්ද ඇසීමේ ආසාවෙන් ඉන්නවා. කැමති ගන්ධ, කැමති රස අපිට වැඩි හපන්. නේද? කාගෙන බුරාගෙන ළඟ ඉන්න අයවත් පෙරලගෙන නේද? ළඟ ඉන්න අයටත් හපාගෙන හිතවත් අයටත් හපාගෙන තමයි එයාලා කැමට ලෑස්ති වෙන්නේ. ළඟින් ඉන්නවා නම් ශ්‍රී ලංකාව කර හිටිය තවත් එක්කෙනෙක් මස් කෑල්ලක් දුන්න ගම ආයේ වුණා නැහැ. නේද? එතකොට ඒ ගති තියෙනවනේ වගේද අපේ? අනේ මන් දන්නේ නේද? ස්පර්ශයටත් එහෙමයි, ආදරය ආදී ධර්ම වලටත් එහෙමයි. ඒවා පිටුපස්සෙන් පංචකාම සම්පත්තියේ හිත විසිරීලා ගියාම ඔක්කොම අමතක වෙනවා. මේ ජීවිතේ ලැබිලා අපිට උනේ ඒක. අපි දන්නේ මේ ජීවිතේ අපිට මොනවට ලැබුණාද කියලා. අම්මා ළඟ ඉපදුනාට පස්සේ ටික ටික ලොකු වෙනකොට ඉතින් දැනෙන සැප පිටිපස්සේ අපි දිව්වා. පුංචි කාලෙම කිරි ටිකක් දිවේ වදිනකොට දැයින රසෙන්ද කිරි උරන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ ඉඳන්ම කාර්ය බහුලයි අපි. හවුද නැද්ද කියන්නේ? නේද? අපි කියන්නේ දැන් පොඩ්ඩක් නැත්තම් කියනකො අපිට හරියට වැඩ අපි හරි බිසි. නේද? මොකද මේ බිසි? මොකවත් නෙවෙයි. පොඩි කාලේ ඉඳන් මෙහෙමයි. ඉපදිච්ච දවසේ ඉඳන් එහෙමයි. ඉපදුන ගමන් අම්මා කිරි ටිකක් දුන්න ගමන් මොකද උනේ? කිරි උරන්න පටන් ගත්තා. ඒ නැවැත්තුවොත් නේද? සැප වේදනාවක් නැති වෙනවා. නැති වෙන හින්දා ආයෙ උරන්න ඕනේ. ආයෙ නවත්තවොත් ආයෙ සැප වේදනාවක් නැති වෙනවා. හදිසියෙ කවුරු හරි කිව්වොත් එහෙම පොඩ්ඩක් අපි හිතමුකෝ කතා කරන්න පුළුවන් ළමයෙක් ඉපදුනේ කියලා. මේ කොහෙද ආවේ කියලා බලනවාකෝ කියලා අපි කිව්වොත් එහෙම අපිට මොනවා කියලාද කතා කරන්නේ? පොඩ්ඩක් ඉන්නවා මම බිසි මට වැඩ මට කිරි උරන්න තියෙනවා. නේද? ඇයි ඒ සැප වේදනාවට තියෙන
තණ්හාව. හරි එදා පටන් ගත්ත කාර්යබහුල ජීවිතය තාමත් යනවද නැද්ද? එදා නෙවෙයි පින්වත්නි පටන් ගත්තේ සංසාර ජීවිතේ. නේ සසර ජීවිතේ හරීම කාර්යබහුලයි හැමදාම. මොකද ඇහැ කන නාසය දිව ශරීරේ යන්න ඒ පැත්තට කැමැත්ත ඇදිලා යනවා. ඒකින්ද බුදුවරු බොහෝ උත්තම පුරුෂයන් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා කෝටි ප්‍රකෝටි ගණන් මිනිස්සු නිවන් දකින්න ඇති. නේද? එන්නෙච්චර දීර්ඝ සංසාරයක අපි මට තව ටිකක් වැඩ වගේක් තියෙනවා, තව චුට්ටක් තියෙනවා, තව චුට්ටක් තියෙනවා කියලා එන්න ඇති. ඇයි ඒ බණ ඇහෙන්න ඇති, නිවන් දකින්න කැමැත්ත ඉපදෙන්නත් ඇති. ඒක පංචකාම සම්පත්තියේ විසිරීලා යන්න ඇති. වෙනත් දේවල් වලට කැමැත්ත ඉපදිච්ච හින්දා අර සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. තාමත් එහෙමයි. එහෙනම් වෙනස් කරන්න ඕන තැන වෙනස් කරන්න ඕනමද නැද්ද? වෙනස් කළ යුතු තැන වෙනස් කරන්න ඕනේ. එහෙමනම් අපි නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ ඊළඟ ධර්ම දේශනාවේදී කැමැත්ත උපදවා ගන්න මොකද කරන්න ඕනේ කියලා සාකච්ඡා කරමු. කැමැත්ත උපදවා ගැනීමෙන් තියෙන වටිනාකම දැන් තේරෙන්න ඇති. එහෙනම් අර ප්‍රශ්නෙට උත්තරේ. සිල් රකින්න ඕනේ නැහැ කියලා මම කිව්වා. භාවනා කරන්න ඕනේ නැහැ කියලා කිව්වා. පිළිවෙත ඕනේ නැහැ කියලා කිව්වා. එක දෙයක් කරන්න කියලා කිව්වා. මොකද්ද? කැමැත්ත උපදවා ගන්න කියලා. කැමැත්ත උපදවා ගත්තොත් මොකද වෙන්නේ? සිල් රකින්නවා නෙවෙයි සිල් රැකෙනවා. භාවනා කරනවා නෙවෙයි භාවනා කෙරෙනවා. ප්‍රතිපත්ති ආරක්ෂා කරනවා නෙවෙයි ඒක කෙරෙනවා. හරිද? ඒ හැම දෙයකටම යටින් දුවන බලවේගය නිවන් දැකීම සඳහා තියෙන කැමැත්ත. යටින් දිවෙන බලවේගය සීල සමාධි ප්‍රඥා කියලා අපි නිවන් දැකීම කියන තැනට යටින් නිවන් දැකීම කියන සිද්ධිය සිද්ධ කරන්න යටින් යන බලවේගය තමයි පළවෙනි එක කැමැත්ත. තව 3ක් තියෙනවා. නේද? ඉර්ධි, පාද, ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියලා. ඒව ගැන අපි පසු සාකච්ඡා කරමු. කැමැත්ත උපදවා ගන්න හැටි හෙට දවසේ ධර්ම දේශනාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙවැනි ධර්ම දේශනා මාලාවකට දායකත්වයේ සපයලා මේ අත්ව මේ සිද්ධ කරගන්න විශාල පුණ්‍ය කර්මය අතිවිශාලයි. ඇයි? මේ ධර්මය ශ්‍රවණය වෙලා පින්වත්නි යම් කිසි කෙනෙක් මේ කොහේ හරි තැනක ලෝකයක එයාට අනාගතයේ විඳින්න තිබ තිරිසන් දුක්, තිරිසංගත අපාය වැටලා විඳින්න තිබ දුක්, නිරේ වැටලා විඳින්න තිබ දුක් ඒවා නැති කරගන්න මහා හේතුවක් වෙනවා. ඉතින් එවැනි කෙනෙක් ධර්මයේ ශ්‍රවණය කළා යහපතක් සිද්ධ කරගත්තා නම් ඒ හැම වාරයකම මේ අතන්ට මහා පිනක් අනුමෝදන් වෙනවා. එදා බොහෝ පුණ්‍යලාභී මේ පින්වත් හැමදෙනා වෙනුවෙන් අපිත් ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුවෙන් හැමදෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වය දරනු ලබන්නේ ගම්පහ කල්යාණි පාරේ අංක 31 එක දරන නිවසේ පදිංචි ජේ.පී. හේරත් මහතා සහ ප්‍රභා දිසානායක හේරත් මහත්මියද දයාබර දියණිය වන ලවනිකා කුමාරි හේරත් මෙනවියද විසින් කියලා සඳහන් කරලා තියෙනවා. මේ පැමිණ සිටින ඥාති මිත්‍රාදීන්ගේ වටිනා සහායද මේ සඳහා ලැබුණා කියලා මතක් කරලා තියෙනවා. අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙනවා. අරමුණු සාසෙත් පැතීම් වශයෙන් ජේ.පී. හේරත් මහතා සහ ප්‍රභා දිසානායක හේරත් මහත්මියගේ 50 වෙනි විවාහ සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන මෙම ධර්ම දානයේ පොදු අරමුණු වන්නේ අපගේ ජීවන ගමන් මාර්ගය ඔස්සේ අපට මඟ පෙන්වූ හා නන්නයිරුම් උදව් උපකාර කර දුන් සියලු දෙනාට කෘතඥපූර්වකව සියලු දෙනාව කෘතඥපූර්වකව සිහිපත් කරමින් මේ පරිලෝකීය ඥාති මිත්‍රාදීන් පුණ්‍ය අනුමෝදනා කිරීමත් සුජීවත්ව සිටින අයට සෙත් ශාන්තිය පැතීමත් කියලා සඳහන් කරලා තියෙනවා. ජේ.පී. හේරත් මහතාගේ පරිලෝකසපත් දයාබර දෙමාපියන් විශ්‍රාමලත් විදුහල්පති සාමිනිසුරු එච්.එම්.කේ බණ්ඩාර මැතිතුන් හා ඩී.ඒ. හේරත් මැතිණියටත් ප්‍රභා හේරත් මහත්මියගේ පරිලෝකසපත් දයාබර දෙමාපියන් වන මුදලින්දු යූ.බී. දිසානායක හා ලීලා ගුණවති ජයවර්ධන දිසානායක මැතිණියටත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට මෙම කුසලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම හේරත් මහත්මියගේ වියෝව සදාදරණීය සහෝදර සහෝදරියන් වන සුමිත්‍රා මාපාටිකිරි බණ්ඩාර දිසානායක, නිහාල් දිසානායක සහ කමලා කරුණාරත්න මෙන්ම වියෝව සෙසු ඥාති මිත්‍රාදීන්ටද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට මෙම කුසලයේ වහල් වේවායි ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ධර්ම දේශනයේ ශ්‍රවණය කිරීමට පැමිණී සිටින මෙන්ම අපගේ සෙසු සියලු ඥාති මිත්‍රාදීන්ගේද මෙම දේශනයට සවන් දුන් ලෝකවාසී සියලු පින්වතුන්ගේද
සුතමේ ඥානය වර්ධනය වී කායික මානසික සුවය ලැබේවා. අප රට ත්‍රස්තවදුරින් බේරා ගැනීමට උරුදුන් සියලු රණවිරුවන්ටද සිත සාන්තිය ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ නාලිකා නිර්මාතෘ ගෞරවනීය දරණාගම කුසලධම්ම නායක ස්වාමීන් වහන්සේටද මෙම දේශනාව මගින් ධර්ම ඥානය ශක්තිමත් කර ගෞරවනීය මහා සංඝරත්නයටද බෞද්ධ නාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලුම පින්වතුන්ටද මෙවන් කටයුතු ඉදිරියට ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඉමහත් ගෞරවයෙන් භක්තියෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ හැමදෙනාම ප්‍රාර්ථනා කරපු ආකාරයටම සුජීවත්ව වාසය කරන හැමදෙනාටම නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පෙරළු ගැත්තන්ට මේ පින් අයිති අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.